පීටර්ස් කියනවා ඒ තරුණ දේව සේවකයාට ජවපත්‍රයක් ලියනවා චිතුපාලතුමා මේ ජවපත්‍රය ලියද්දී ඒ ලිපිය ආරම්භ කරන්නේ බොරු නොකියන දෙවියන් වහන්සේ. ළඟින් ඉන්න කෙනාට අත දීලා කියන්න මගේ දෙවියන් වහන්සේ බොරු කියන්නේ නැහැ. බොරු නොකියන දෙවියන් වහන්සේ. ලියවිලි කියන උන්වහන්සේ බොරු කියන්න මිනිස්සෙක් නොවේ. උන්වහන්සේ ලිව්වා උන්වහන්සේ පොරදුනා උදේ උන්වහන්සේ අප තුළ ඉටු කරන්න බැඳී සිටිනවා. ළඟින් එකට අත දීලා කියන්න මගේ ජීවිතයේ සැලැස්ම ඉටු කරන්න දෙවියන් වහන්සේ බැඳී සිටිනවා. මගේ ජීවිතයේ සැලැස්ම ඉටු කරන්න දෙවියන් වහන්සේ බැඳී සිටිනවා. මොකද උන්වහන්සේ යුතුයකම් දන්න දෙවි කෙනෙක්. හාලෙලූයා. උදාත්ම සන්නාදයක් දෙමු. උන්වහන්සේ යුතුයකම් දන්න යුතුයකම් නිසිලස ඉටු කරන දෙවි කෙනෙක් අපිට සිටින්නේ. හාලෙලූයා. යුතුයකම් ඉෂ්ට කරන දෙවි කෙනෙක්. මේ ලියවිල්ලේ ලිව්වා සියල්ල ඉටු කරන්න උන්වහන්සේ බැඳී සිටිනවා. ඒ හේතුව දරුවෝ කියන්නේ උරුමකාරයෝ. නොබගේ දරුවන්ට නොබගේ තිබෙනා වූ උරුමය බෙදා දෙන්න ඔබ බැඳී සිටිනවා. නොබගේ දරුවන්ට දරුවන්ගේ වගකීම් ඉටු කරන්න ඔබ බැඳී සිටිනවා. දෙමෝපිය වශයෙන් ලියවිලි සඳහන් කරනවා දරුවෝ නම් උරුමකාරය දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරය. සියලු දේට මේ ලෝකේ සියල්ල ඇවිල්ලා උන්වහන්සේගේ. ඒ උන්වහන්සේට අයිති සියලු දේට ඇවිල්ලා ඔබත් මාත් උරුමකාරය. දෙවියන් වහන්සේ ලෙඩ වෙන්නේ නැහැ. මම ලියවිල්ලේ කුතනකවත් අහලා නැහැ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ඉන්න කාලේ රෝගාතුර වුණායි කියලා. මම අහලා නැහැ. ලියවිල්ලේ වෙන දෙයක් කියලාත් නැහැ. නමුත් උන්වහන්සේ අපි වගේම පරීක්ෂාවල් තුලින් ගමන් කළයි කියලා හේබ්‍රෙව් කතුවරයා මේක සඳහන් කරලා තිබෙනවා. ප්‍රිය සහෝදරයා අපි සියලු දේට අපි උරුමකාරයෝ. සියලු යහපතට අපි උරුමකාරයෝ. මට මතකයි මීට අවුරුදු කීපයකට ප්‍රථමයෙන් මම කපුවත්තේ දුම්රිය ස්ථානයේ ඉස්සරහා පාරේ ගෙවල් වලට සුභාරච්චි අරගෙන යන්නේ. හරියට ස්ටේෂන් එකේ ඉස්සරහම නිවසක එක සහෝදරියක් සිටියා. ඇය දැකලා ඇස්වල කඳුළු ආවා. බොහොම කිසගයි. අත්පා වකුටු වෙලා. සෙටියක් උඩ ඇව දිගා කරලා තිබෙනවා. උදේට ඇව ස්ථානට ගෙනල්ලා තියෙනවා. ඒ සමසට ඇඳට ගිහිල්ලා දානවා. ඒකේ සාපුරුෂයා කුවේට් රටේ වෙන සම්බන්ධතාවයක් ජීවත් වෙනවා. දරුවෝ තුන්දෙනා පොඩි ගොමාසුන් තත්ත්වයටපත් වෙලා. මම ඔවුන්ගේ නිවසට ගියා දවසක් යන දවසක් ගිහලා ආඥා කරද්දී දෙවියන් වහන්සේ මේ වකුටු වෙලා තිබුණා වූ මේ ඇඟිලි කකුල් අත්පා දිගහැරියා. උන්වහන්සේ දිගහැරියා. දිගහැරලා ඇවිදින්න පටන් ගත්තා. ඇය අපි බ්‍රහස්පතින්දා ඉස්සර තිබුණා දෙහිමේ. ඇය බ්‍රහස්පතින්දා සහ ඉරිදා එතෙන්දලා පයින් එනවා දේවස්ථානෙට. දවසක් ඇය මට ඉඳන් කිව්වා මාස්ටර් මට එක ලෙඩක් තිබෙනවා. මට ඇල් වතුර අල්ලන්න බෑ. ඇල් වතුර ඇල්ලුවම මට ෆිට් එකක් හැදෙනවා. මම ඔබ දෙවියන් වහන්සේගේ ධර්මයක් දැන්. දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරී.
දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ලොකු උරුමයක් තමයි මේ මහ පොළොවේ තිබෙන ජලය. ඇණයක් නැකලා මොකක් බය නැතුව උණු වතුරෙන් නෙමෙයි ඇල් වතුරෙන් නාන්න. खुदा प्रसन्नादेव देव हालेलुया ऐ बृहस्पतिंदा उदयක ඇය ඇල් වතුරෙන් නෑවා. අයි සවස් ඇවිල්ලා ඇය මෙතන සාක්ෂි දරුවා ඇයට කිසිවක් නෑ. हालेलुया එකක් ඇවිල්ලා අපේ මේ සභාවේ තිබෙනා වූ තේමා බයිබල් පදයේ තමයි යොහන් තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදය. තමයි සභාව ආරම්භයේම දෙවියන් වහන්සේ මට දුන්නා වූ තේමා බයිබල් පදය. එහි පුත්‍රයා යමෙක් නිදහස් කරන්නේ නම් ඔව් සැබවින්ම නිදහස. හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. ඒ සැබවින්ම නිදහස්. දෙවියන් වහන්සේගේ සියලු දේට ඇය උරුමකාරයයි. අපි හැම කෙනෙක් මේමයි. මේ දෙවියන් වහන්සේ මවපු කිසි දෙයක් දෙවියන් වහන්සේගේ දරුවන්ට අයහපත් නැහැ. අපේ දරුවන්ට අපි පාවිච්චි කරන සියලු යහපත් දේ ඇවිල්ලා දරුවන්ට යහපත්. අපි පාවිච්චි කරන දේවල් දරුවන්ට යහපත් වෙන්න බෑ. එහෙනම් දෙවියන් වහන්සේ මැව්වා සියලුම දේ ඇවිල්ලා යහපත්. දරුවෝ නම් උරුමකාරයය. දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරයය. අපේ වටිනාකම අපි තේරුම් ගත යුතුයි. මම ඊයේ මට මාස දෙකකට ඉස්සෙල්ලා ආරාධනා කළේ දුම්බල සූරියේ මේ කැම්ප් එක දේශනා කරන්න පැමිණි මේ පෞල් කඳුරුක දේශනා කරන්න. ඉතින් ඔවුන් සමග මම බෙදාගත්ත දේ මේකයි. අපේ වටිනාකම අපි තේරුම් ගත යුතුව තිබෙනවා. අපේ වටිනාකම තේරුම් ගත්තොත් අපිට හරි ලේසි දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න. අපේ වටිනාකම අපි තේරුම් ගත යුතුයි. අපේ වටිනාකම තේරුම් අරගෙන නැති නිසා තමයි මනුෂ්‍යයා කනස්සලු වෙන්නේ. කනස්සලු වීම තුළ කිසිවක් කරන්න බෑ. කනස්සලු වීම තුළ දෙවියන් වහන්සේට පවා අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ පොළවේ සිටිද්දී අපට ආවාද කළේ ඒකයි. කනස්සලු වෙන්න එපා. කනස්සලු වීමෙන් ඔබගේ කුසට එක වියනක්වත් වැඩි කරගන්න ඔබට බෑ. කනස්සලු වෙන්න එපා. දවසේ කරදර දවසක සෑහේ හෙට දවස ගැන පාරට්ටු කරගන්න එපා. දවසක් ඇතුළත මොනවද වෙන්නේ කියන එක දන්නේ නැහැ. ආයෙම සෑහේම කිව්වේ මොනවද වෙන්නේ කියන එක දන්නේ නැහැ කියලා කිව්වේ. අපිට යහපත වෙනවා ඒ දවස් තුල. ඒ හේතුව දෙවියන් වහන්සේ අද උදෑසන ඔබට මට අලුත් කරුණාවක් දුන්නා. යර්මියාගේ විලාප ගීපොතේ නම් කියනවා දෙවියන් වහන්සේගේ කරුණාව උදය පාසා අලුත් වන්නේය. ඊයේ තිබුණු කරුණාවට වඩා අද උදෑසන අලුත් කරුණාවක්. ඒ කරුණාව දුන්නේ ඇයි? අද දවසේ අපිට ජීවත් වෙන්න. අද දවසේ අපි මුණ පාන්නව හැම දෙයකටම අපිට ජයග්‍රහණය ලබා ගන්න පිණිස අද උන්වහන්සේ අලුත් කරුණාවක් දුන්නා. ඒකයි කිතුණා පරාජිත නැත්තේ. ඒකයි කිතුණා කනස්සලු වෙන්න උවමනා නැත්තේ. උදේ පහකට නැගිටලා උන්වහන්සේ ස්තුති කරනවා. ස්වාමීනි අද අලුත් කරුණාවක් දුන්නා. ඒ කරුණාව තුල මාව ජීවත් කරවන්න. හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. ඒ කරුණාව තුල මාව ජීවත් කරවන්න. එතකොට මනසට එන්නේ නැහැ ණය ගැන. එතකොට මනසට එන්නේ නැහැ රෝගය ගැන. එතකොට මනසට එන්නේ නැහැ තවත් දෙයක් ගැන. එතකොට මනසට එන්නේ නැහැ අනාගත ප්‍රාර්ථනා බලාපොරොත්තු කොහොමද ඉටු වෙන්නේ කියලා. ඒ හේතුව ස්වාමීනි අද ඔබ දුන්නා කරුණාව තුල මාව ජීවත් කරවන්න. ආකාශේ පියාසුන පක්ෂීන් පෝෂණය කරන ඔබ ආකාශේ පක්ෂීන්ව හාමතේ බිම වැටෙන්න නොදෙන්නා වූ ඔබ ආකාශේ පක්ෂීන්ව ආරක්ෂා කරන්නා වූ ඔබ ස්වාමීනි අද දුන්නා කරුණාව තුල මාව ජීවත් කරවන්න. මෙන්න මේකයි අපේ ආඥාව. එන අපි කනගාටු වෙන්න ඕනේ නැහැ. කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියලා අපි වෙහෙසෙන්න ඕනේ නැහැ. යේසුස් වහන්සේ කියනවා ඒව සොයන්නේ අන්න ජාතිකයන්. කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියලා සොයන්නේ අන්න ජාතිකයන්. නුඹලා පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න සියල්ල නුඹට ලැබෙනවා. හාලෙලූයා! සියල්ල නුඹට ලැබෙනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව.
එන අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනේ දෙසට අපගේ අවධානය යොමු කරමු. මම කැමති අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ හේබ්‍රෙව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට අද උදෑසන දෙවියන් වහන්සේගේ වචන වෙතට අවධානය යොමු කරන්න. සමහර බයිබල් වල පිටුව 339 වෙනි පිටුව අලුත් යුසුව හේබ්‍රෙව් පොතේ ලිව්වා කතුවරයා ගැන අද අපිට හරියට දැනගන්න නොහැකි වෙලා තිබෙනවා. මොකද අපි බොහෝ විට සිතනවා මේ යවුම් පත්‍රිකේ පාවුල්තුමා විසින් ලියන්නේ ඇති කියන එක. මොකද මේකේ තිබෙනා රචනා ශෛලිය අනුව. නමුත් සමහර කියන මේක බර්ණබාස් ලිව්වයි කියලා දන්නේ නැහැ. නමුත් මේක ඇවිල්ලා මේකේ කතුවරයා ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ. හාලෙලූයා. බයිබලයේ කතුවරයා ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ. හේබ්‍රෙව් 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ ඉඳලා ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරුණ කොටගෙන බැටළුවන්ගේ මහත් එදේරවල අපගේ ස්වාමියෝ යේසුස් වහන්සේව මරුන් කෙරෙන් නැවත ගෙනාවා වූ සමාදානයේ දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන අප තුල කරමින් නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරන සේවා. ස්වාමිනී වචන තුල ඔබ කතා කළ මැනව. වචන තුල ඔබ ප්‍රකාශ වූ මැනව. වචන තේරුම් ගන්න ඥානය දැනගන්න දුන්න මැනව. අසන වචන ක්‍රියාවට නගන්න යථාර්ථකම කීකරුකම තුන මැනව. අසන වචනේ තමාගේ ජීවිතයට අදාළ කරමින් ඒ වචනේ මත ගොඩ නැගෙමින් ඒ වචන මත ගමන් කරමින් ස්වාමිනේ අන් අයට උගන්වන්න අද වචනේ අසන හැම කෙනෙක්ම සුද්ධාත්ම දෙවියනේ ආලේප කරමින් ස්පර්ශ කළ මැනව. ස්වාමිනේ ඔබගේ සේවකයා ඔබට බාර වෙනවා කතා කරන්න සියලු ගෞරවය ඔබටයි. නමස්කාරය ප්‍රශංසාව ඔබටයි. Jesus වහන්සේගේ නාමයෙන් ආමේන්. ප්‍රියතර සහෝදරයා සහෝදරිය සියලු යහපත් ක්‍රියාවලට නොබලා සම්පූර්ණ කරන සේවා. සියලු යහපත් ක්‍රියාවල් වලට නොබලා සම්පූර්ණ කරන සේවා. මොකද දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කළේ යහපත් කම් කරන පිණිසයි. එවිට පාවුල්තුමා එපිසවල ලියද්දී ඉතාමත් අලංකාර ලෙස ඒ ගැන විස්තර කරනවා. යහපත් කම් කරන පිණිස තමයි උන්වහන්සේ අපිව නිර්මාණය කරලා තිබෙන්නේ. මොකද අපේ කැදවීමම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මහිමෙන් සහ ගුණවන්තකමින්. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරේ අදහගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න උන්වහන්සේ බලය දුන්නා. ඒ බලය දුන්නා හැම කෙනෙක්ම ඇවිල්ලා ප්‍රියතම සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමෙන් කැදෙව්වා දෙවියන් වහන්සේගේ දරුවෝ. අප තුල තියෙන්නේ දෙවියන් වහන්සේගේ මහිමය තියෙනවා. දෙවියන් වහන්සේගේ ගුණවන්තකම තියෙනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් නුඹ මාව නිර්මාණය කළා. අද මේ නිර්මාණය කළා වූ මනුෂ්‍යයාගේ මේ තිබෙනා වූ දේව ස්වභාවය අද ඉරිලා ගොස් තිබෙනවා. අද මනුෂ්‍යයා තුළ දේව ස්වභාවය නැති වෙලා තිබෙනවා. පාපය නිසා. නමුත් ස්වාමීන් වහන්සේව පිළිගැනීම තුළ කුමක්ද සිදුවන්නේ? අපි දේව මහිමයටපත් වෙනවා. අපි දෙවියන් වහන්සේගේ ස්වරූපෙට දෙවියන් වහන්සේගේ සමානත්වයට මැව්වා මනුෂ්‍යව පැනලා ගන්නවා. කොහොමද අපි පැනලා ගන්නේ? අපි පැනලා ගමු එපේස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ සුදු පාවුල්තුමා මෙන්න මේව දෙයක් කියනවා එපේස වරුන්ට. මොනවද කියන්නේ? එපේස 4 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ ඉඳන් කියනවා නොබලා ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂවන්නව පරණ මනුෂ්‍යයා පහ කර දමා.
මොකද දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මනුෂ්‍යව මවනු ලැබුවා. පාපේ නිසා දේව ස්වභාවය මනුෂ්‍යයන්ගෙන් ගිලිහුණා. මනුෂ්‍යයා පාපේ වහලෙන් බවට පත් වුණා. බොරුවේ පියාඹන යක්ෂයා විසින් මනුෂ්‍යව පාලනය කරනු ලැබුවා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට පස්සේ සුදු පාලතුමා මේ පිසවරුනි දැන් කියනවා නුඹලාගේ ජීවිතේ පළමු හැසිරීමකට රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව ජීවිතය අපේ තිබුණා පරණ හැසිරීමක්. ජේසුස් වහන්සේ පිළිගන්න ප්‍රථමයෙන් පරණ හැසිරීමක් තිබුණා. ප්‍රියතර සහෝදරයා සහෝදරිය මෙතන ඉඳන් කියනවා ඒ පරණ මනුෂ්‍යයා පහ කර දමා අපේ ජීවිතේ අද සිටින්න බෑ පරණ මිනිස්සෙක්. අපේ ජීවිතේ තුළ පරණ මිනිස්සෙක් සිටින්න බෑ. පරණ මිනිස්සයම පහ කර දමා මොනවාද මෙතන සඳහන් කරන්නේ? අනුදුෂ්වන්නෝ පරණ මිනිස්සයා පහ කර දමා නුඹලාගේ චිත්ත ආත්මෙන් අලුත් කරනු ලැබ. පරණ මිනිස්සයම පහ කර දමන්න නම් චිත්ත ආත්මයෙන් අපි අලුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ යෝහන් බෞද්ධිස්තන් කිව්වා නුඹලා ආබ්‍රහම් පියානෝ කියන්න එපා. මොකද ඊශ්‍රායල් වරුන්ගේ තිබුණා ලොකු ආඩම්බරයක්. අපි ඇවිල්ලා ආබ්‍රහම්ගේ වංශයෙන් පැවසෙන අය. අපි ආබ්‍රහම්ගේ පියානෝ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ දුන්නා පොරොන්දු වෙන්න අපි උරුමකාරයෝ. ඒක යේසුස් වහන්සේ සමහර අයව උන්වහන්සේ නිදහස් කරලා උන්වහන්සේ කුමක්ද? සාපස් යුනිවර්සිටි ගිහිල්ලා සාපස් හැදුනේ වෙල පෞකාර මිනිස්සුෙක් ලෙස සාපස් යුනිවර්සිටි යේසුස් වහන්සේ අධි මිනිස්සු කිව්වා යේසුස් වහන්සේ පෞකාර මිනිස්සුක සමග කෑම කන්න යනවා. යේසුස් වහන්සේ යුනිවර්සිටි ගියාම සාපස් සැබෑ ලෙස පසුතැවිලි වෙලා යේසුස් වහන්සේ කියනවා ස්වාමිනී මම අයුක්තියෙන් යම් දෙයක් ගත්තාද මම සතර ගුණයක් වැඩියෙන් ගෙවනවා. ඒක පරණ කිවිසුමේ තිබෙන දෙයක්. දාවිද් රජතුමා පාපෙට වැටිච්ච මොහොතේදී නාතාන් කියනවා නාත වක්තවලයා දෙවියන් වහන්සේගේ වචනය ඔහුට කිව්වා. ඔහුගේ පාපය ඔහුට හඳුනා දුන්නා. දාවිද් කිව්වේ ඒකයි. මම අයුක්තියෙන් යම් දෙයක් ගත්තාද මම සතර ගුණයක් වැඩියෙන් මම ගෙවනවා. දැන් සාපස කියනවා මම මිනිස්සුන්ගෙන් අයුක්තියෙන් යමක් ගත්තාද මම සතර ගුණයක් වැඩියෙන් ගෙවනවා. යේසුස් වහන්සේ කියනවා සැබවින්ම මෝන් ඇවිල්ලා ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මනුෂ්‍ය පුත්‍රයා ආවේ නෙදුනේ සොයන්නට මනුෂ්‍යව කලවන්නට. प्रियादर सहोदरिया सहोदरी अब्राहम के पुत्री यीशुस वහන්සේ සිනගෝගයකට ඇතුල් වෙලා අවුරුදු ගණනාවක් කුදුමාවෙන් දුර්වලකමින් පීඩා වුණා වූ පීඩා විඳා වූ ඉස්රායේල්ව සුව කරලා ඉඳන් කියනවා එයත් ඇවිල්ලා ආබ්‍රහම්ගේ දියණියක් කියලා. ඉතින් ඊශ්‍රායල් වරුන්ගේ තිබුණා මේ ආබ්‍රහම්ගේ වංශය ගැන. නමුත් යෝහන් බෞද්ධිස්තන් කියනවා නුඹලා ආබ්‍රහම් නුඹලාගේ පියාණෝ කියාගෙන නොගෙන පසුතැවිලි වෙලා පසුතැවිලි මේ ඵල උපදවන්න. අපි පසුතැවිලි වුණාට වැඩක් නැහැ. අපි නැවතත් ඒ දේම කරනවා නම්. අද බොහෝ මිනිස්සු පසුතැවිලි වෙනවා. පසුතැවිලි වෙලා කරන්නේ ඒ දේමයි. ඒ කියන්නේ පසුතැවිලි වෙලා නැහැ. මේ චිත්ත ආත්මෙන් අලුත් වෙනවා කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් කියනවා මොටනොයියා. මොටනොයියා කියලා කියන්නේ සැබෑ හැරීමක්. සම්පූර්ණ හැරීමක්. ආයි මම ඒ පැත්තවත් බලන්නේ නැහැ. චිත්ත ආත්මෙන් අලුත් කරනු ලැබ සැබෑ හැරීමක්. පසුතැවිලි ඵල උපදවීම මම නැවත ඒ දේ කරන්නේ නැහැ. प्रियादर सहोदरिया सहोदरिය අපි පරණ මනුෂ්‍යයා පහ කරන්න නම් සුදු පාළුතු මඳන් කියනවා චිත්ත ආත්මෙන් අලුත් කරනු ලැබ. සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ගුරුකමින්ද දෙවියන් වහන්සේද සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා
පැනඳ ගන්න ලෙසය. ඔබ චිත්ත ආත්මෙන් අලුත් වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැව්වා අලුත් මනුෂ්‍යව ඔබට පැනඳ ගන්න බෑ. මොකද ඔබ තුල සිටින අර පරණ මනුෂ්‍යයා ඔබ තුල තිබෙන්නේ අර පරණ ජීවිතේ සුදු පාළුතුමා නම් කියනවා මොහොන් ටිකකින් මුළු පිටි පිපෙනවා. එනිසා ඔබලගේ ජීවිතේ පරණ මොහොන් පහ කරන්න. මේකවල ඉස්රායල් සෙනග මිශ්‍ර දේශයෙන් එද්දි දෙවියන් වහන්සේ කියපු දෙයක්. ඒක උන්වහන්සේගේ මුහුන් නුබුසු රොටි. මුහුන් නුබුසු රොටි වලින් ඔබලගේ පාස්කු පවත්වන්න. ඒ මුහුන් නුබුසු රොටි කියලා කියන්නේ. මොකද මුහුන් තමයි දැන් ඔබ දන්නවා ඔය කර්ඩ් මොනවාද මුදුප්පු කිරි. මුදුප්පු කිරි නිකන් කිරි ගත්තට හදන්න බෑ. පරණ මුදුප්පු කිරි ටිකක් එකට දාන්න ඕනේ. පරණ මුදුප්පු කිරි ටිකක් දැම්මේ නැත්නම් ඒක මුදුප්පු කිරි වෙන්නේ නැහැ. ඒක තමයි මුහුන්. එතකොට ඊශ්‍රායල් සෙනගට රොටි හදන්න රොටි පිපෙන්න නම් පරණ රොටි කෑල්ලක් දාන්න ඕනේ. ඒක තමයි පරණ මුහුන්. පරණ රොටි කෑල්ලක් දාන්න ඕනේ. එතකොට මේ රොටි කෑල්ල ගේන්නේ වෙන්නේ කොයිද මිශ්‍ර දේශේ. උන්වහන්සේ මිශ්‍ර දේශේ කිසිවක් ඕන්න ගේන්න දුන්නේ නැහැ. ගේන්න දුන්නේ එකම දේ තමයි නුඹලා අවුරුදු 430ක් නුඹලා වහල්ුම සිටියා. ඒ නිසා අසල්වාසීගේ රත්තරන් ඉල්ල ගන්න. රත්තරන් ඉල්ල ගන්න. එකක් ඇවිල්ලා කුලියක් වශයෙන් අනික ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මණ්ඩපේ හදන්න. දෙවියන් වහන්සේගේ මණ්ඩපේ කාන්තාර දෙවියන් වහන්සේගේ මණ්ඩපේ හදන්න. ඉතින් පරණ මොහොන් අපේ ජීවිතය තුළ තිබෙන තුරු ප්‍රියාදර සහෝදරයා සහෝදරී අපි කොච්චර අපි හොඳින් ජීවත් වෙන්න අපි උත්සාහ කළත් මොකද වෙන්නේ අර පරණ මොහොන් නිසා මොකද වෙන්නේ මුළු පිටි පිපෙනවා. ඒ සත්‍චිත්ත ආත්මේ අලුත් කරනු ලැබ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැව්වා මනුෂ්‍යව පැනඳ ගන්න ඕනේ. ඒ මනුෂ්‍ය තමයි අලුත් මැවිල්ල. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔව් අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගිය මෙන්න සියල්ලම අලුත් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කර්මාන්තය හස්ත කර්මාන්තය කියලා මනුෂ්‍යයා. දෙවියන් වහන්සේ කිසිම අනිකුත් දේවල් දෙවියන් වහන්සේගේ අත්වලින් නිර්මාණය කළේ නැහැ. සතුන්ම උන්වහන්සේගේ අත්වලින් නිර්මාණය කළේ නැහැ. ඉරහඳ තාරකා හැව ගස් කොළන් කිසිවක් උන්වහන්සේගේ අතින් නිර්මාණය කළේ නැහැ. දෙවියන් වහන්සේ නිර්මාණය කළේ මනුෂ්‍යව පමණයි. දෙවියන් වහන්සේ පොළවේ දූවිලි අරගෙන මනුෂ්‍යව නිර්මාණය කළා. මනුෂ්‍යව නිර්මාණය කරලා මනුෂ්‍යයා තුළට ඇතුල් කළා උන්වහන්සේගේ ප්‍රාණ වායුව. මොකද උන්වහන්සේගේ ජීවනයේ උස්ම මනුෂ්‍යයා තුළට හෙළුවා. මනුෂ්‍ය ජීවමාන ප්‍රාණයක් වුණා. ප්‍රියාදර සහෝදරයන් ඒක තමයි ආත්මය. ඒක තමයි සදාකාලය. දෙවියන් වහන්සේ මනුෂ්‍යගේ නාස් පිටු තුළට ඇතුල් කළා දෙවියන් වහන්සේගේ ජීවනයේ උස්ම. මේ ජීවනයේ උස්ම ඇවිල්ලා සදාකාලිකයි. ඒක තමයි මනුෂ්‍ය තුළ තිබෙනා වූ සදාකාලික ආත්මය. ප්‍රියාදර සහෝදරයා සහෝදරී ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක විනාශ වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ සදාකාලික ලෙසම දෙවියන් වහන්සේ මනුෂ්‍ය තුළට ඇතුල් කළා ඒ ප්‍රාණ වායුව ජීවන උස්ම ඇවිල්ලා සදාකාලිකයි. හාලෙලූයා. ඒ නිසා අපි චිත්ත ආත්මෙන් අපි අලුත් වෙන්න ඕනේ. අපි චිත්ත ආත්මෙන් අලුත් නොවි අපිට බෑ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැව්වා මනුෂ්‍යව පැනඳ ගන්න. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය මොකද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඇවිල්ලා අපි හැම මොහොතකම ස්වාමින් වහන්සේගේ ගෞරවයෙන් ජීවත් වීමයි. ඒක සුදු පාළුතුමා මේ එපිස වරුන්ටම ලියද්දී නම් කියනවා සුද්ධ වන්තයේ සම්පූර්ණත්වය ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත ප්‍රමාණයට වර්ධනය වීම. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වුණා. මොකද අපි ලියවිල්ලේ ක්‍රිස්තුස් වහන්සේගේ කුඩා අවධිය දකින්නේ අවුරුදු 12. අවුරුදු 12 දී උන්වහන්සේ ජෙරුසලමේ දේව මාලිගාවේ
එදා සිටියා ඔය වේද පඬිතුයන් සමග වාද කරමින් සිටියා දෙවියන් වහන්සේගෙන. වේද පඬිතුයන් සමග වාද කරමින් සිටියා. ඊට පස්සේ විශුද්ධ නිවේදන තුළ ඒ අවුරුදු 12න් පස්සේ යේසුස් වහන්සේගේ ජීවිතය ගැන සඳහන් වෙන්නේ නැහැ. මේ ඉඩ සම්පූර්ණ කරන්න විරුද්ධවාදී නොයෙකුත් පොත් ලියලා තිබෙනවා. යේසුස් වහන්සේ ඉන්දියාවේ ගියා, යේසුස් වහන්සේ හරක කළා, යේසුස් වහන්සේ මේක කළයි කියලා. නෑ. යේසුස් වහන්සේ ඊශ්‍රායල් දේශයෙන් පිටතට ගියේ නැහැ. ඒක බයිබලයේ තුල ඔප්පු කරන්න පුළුවන්. යේසුස් වහන්සේ ඉන්දියාවට ගියේ නැහැ. යේසුස් වහන්සේ සිටියේ උන්වහන්සේගේ ගමේ කපර්නුව මන්දට ගිහිල්ලා තියෙනවා. එතන දේශනා කරලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණා ඒ ගම. ප්‍රියවන්ත සහෝදරයා සහෝදරිය. මොකද බයිබලයේ පැහැදිලිව ඉඳන් කියනවා යේසුස් වහන්සේ දේශනා කරද්දී මිනිස්සු ඉඳන් කිව්වා කිසි දවසක ඉගෙන නොගත්තා වූ මේ ලියවිලි පහදා දෙන්නේ කොහොමද? වෙන මිනිස්සු කියන්නේ ඔව් ඉන්දියාවේ ගියා. ඔව් මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා කියලා නෑ. ඔව් ගමේ මිනිස්සු ඉඳන් කියන මොකද මේ ගමේ මිනිස්සු මං ගැන දන්නවා කවුද කියන එක. මං ගැන කුඩා අවදියේපට මම හැදුණු වෙලු ගම. මේ ගමේ සෙනඟ දන්නවා මම කවුද? මා ගැන සාක්ෂි මම කොහෙද ඉගෙන ගත්තේ? මං කලේ මොනවාද? මනුෂ්‍ය දන්නවා. ඒ වගේ යේසුස් වහන්සේ සිටියා වූ ගම තුල යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරනවා. යේසුස් වහන්සේ දේශනා කරද්දී වචනේ උගන්වද්දී නම් කියනවා කිසි දවසක ඉගෙන නොගත්තා වූ ලියවිලි පහදා දෙන්නේ කොහොමද? ඒ නිසා යේසුස් වහන්සේ ජෙරුසලමේ පිට උන්වහන්සේ ගමෙන් පිට කිසිම රටකට ගියේ නෑ. උන්වහන්සේ සිටියේ උන්වහන්සේගේ ඒ ගම තුලයි. එහෙනම් අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකම් උන්වහන්සේ මොනවද කළේ? මොකද උන්වහන්සේ අවුරුදු 30 දී තමයි අපිට ඊට පස්සේ සුදු ලියවිලි දෙන උන්වහන්සේව මුණ ගැසෙන්නේ. අවුරුදු 30 දී උන්වහන්සේ සේවය සම්පූර්ණ කරන්න, පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න, නොබත් මාත් වෙනුවෙන් කුරුසේ මැරෙන්න උන්වහන්සේ සේවයට ආවා. මේ අවුරුදු 12 කාලය තුල අපිට පොඩි ඉඟියක් ලුක්තුමාගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදයේ සඳහන් කරලා තිබෙනවා. උන්වහන්සේ කරුණාවෙන්ද සත්‍යතාවෙන්ද දෙවියන් වහන්සේගේ සමහත ප්‍රමාණයට වර්ධනය වෙමින් හැදුන වැඩුණා කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ තමයි පවුලේ වැඩිමහල් සහෝදරයා. වැඩිමහල් දරුවා. මොකද ජේසුස් වහන්සේ පුදුනාට පසුව ජෝසප් තුමාටත් මරියතුමීටත් දෙවියන් වහන්සේ තව දූ දරුවන්ගෙන් ආශිර්වාද කළ බව ලියවිලි සඳහන් කරලා තිබෙනවා. ඊට පස්සේ ඒ දෙවියන් වහන්සේ දරු පවුලට ආශිර්වාද කළා. එතකොට මේ පවුලේ වැඩිමහල් සහෝදරයා තමයි ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කුමක්ද කළේ? උන්වහන්සේ පවුලේ වැඩිමහල් සහෝදරයා වශයෙන් පවුලේ බර කරට අරගත්තා. මොකද බයිබලයේ සඳහන් කරලා නැහැ මේක කටින් කට ප්‍රචාරය වෙච්ච වචනයක් තිබෙනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ සාමාන්‍ය වයසට එද්දී ජෝසප් තුමා මිය ගියා. ජෝසප් තුමා මිය ගිය නිසා ජේසුස් වහන්සේට සිදු වුණා වැඩිමහල් සහෝදරයා වශයෙන් පවුලේ බර කරට ගන්න. යේසුස් වහන්සේ කලේ කුමක්ද? තම අම්මව සහෝදර සහෝදරියන්ව ආදරෙන් බලාගත්ත උන්වහන්සේලා ගල්වඩුවේ. උන්වහන්සේ ලීවඩුවේ නෙමෙයි ගල්වඩුවේ. උන්වහන්සේ ලස්සනට සීගිරි පැත්තේ අර මේ තියෙන ගල්වඩුව කරපු දේවල් බලන්න. අන්න ඒ වගේ ගල්වඩුවේ යේසුස් වහන්සේ. උන්වහන්සේ දාඩිය හෙළලා උන්වහන්සේ ඒ ගල්වල යම් දේවල් නෙලලා උන්වහන්සේ මහන්සි වෙලා වැඩ කරලා තම අම්මවත් සහෝදර සහෝදරයන්වත් රැක බලා ගත්තා. රැක බලාගෙන අවුරුදු 30 දී උන්වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන පිරිස නොබත් මාත් වෙනුවෙන් මැරෙන පිරිස උන්වහන්සේ සේවයට ආවා. පියාණන් සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ගැන සඳහන් කරන්නේ ඇයි? අවුරුදු 12 ඒක කියන අප්‍රසිද්ධ ජීවිතේ ඒක අපිට ප්‍රසිද්ධියක් නෑ උන්වහන්සේ ගැන දැනගන්න නෑ. නමුත් උන්වහන්සේ කලේ තම යුතුයකම් ඉෂ්ට කළා. උන්වහන්සේගේ දෙවියන් වහන්සේ සමාත ප්‍රමාණයට වර්ධනය වුණා. නොබත් මාත් දෙවි යේසුස්
වහන්සේගේ උසමහත ප්‍රමාණයට වර්ධනය වෙන්න ඕනේ. ඒක තමයි ශුද්ධවන්තයෙක්ගේ සම්පූර්ණත්වය. අපි උන්වහන්සේගේ උසමහත ප්‍රමාණයට වර්ධනය වෙන්න නම් අපි චිත්ත ආත්මයෙන් අනුත් කරනු ලැබ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ලැබුවා මනුෂ්‍යව පැනඳ ගන්න ඕනේ. මේ මනුෂ්‍යව පැනඳ ගන්නේ නැතුව අපිට ශුද්ධවන්තයෙක්ගේ සම්පූර්ණත්වයට පැමිණෙන්න බෑ. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය. මොකද දේව අභිප්‍රාය අපේ ජීවිත තුළ අපි ඉෂ්ට කරන්න ඕනේ. මොකද අපි උන්වහන්සේ මැව්වේ උන්වහන්සේගේ උන්වහන්සේ නමස්කාර කරන පිණිසයි. දෙවියන් වහන්සේ අපිව මැව්වේ දෙවියන් වහන්සේගේ ගෞරව පිණිසයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඒ නිසා අපිව අපේ උපතින්ම අප තුළ තිබෙනවා යහපත්කම් කිරීමේ ආත්මය. උපතින්ම තිබෙනවා. නමුත් ඒක ඉලිහිලා ගොස් තිබෙනවා මනුෂ්‍යගේ පාපය නිසා. නැවත මේ දේ එළියට එන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට තමුන්ගේ ජීවිතේ බාර දීලා පෞද්ගලික ගැලපුකාරයෙකු වශයෙන් උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේට ස්වාමිත්වයේ බාර දීලා උන්වහන්සේ සමග ගමන් කිරීම තුළයි. එවිට අපේ අර සැඟවිලා තිබෙනා යහපත දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ලැබුවා මනුෂ්‍යව අපි පැනද ගන්නවා. අපි පැනද ගන්න ඕනේ. ඒක අර මම ළඟදී දේශනා කළා. එක පේත්‍රස් සමුපත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේව ආවරණයක් කොට පැනද ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත ආවරණයක් කොට පැනද ගන්නවා. අපි උන්වහන්සේව පැනද ගන්න ඕනේ. ප්‍රියතර සහෝදරයන් සහෝදරි පැනද ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ වගේ පැනද ගන්න ඕනේ. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයෙන් ලැබුවා මනුෂ්‍යව පැනද ගන්න ඕනේ. ඒක තමයි ශුද්ධවන්තයෙක්ගේ සම්පූර්ණත්වය. එවිට අපි සියලු දේට උරුමකාරයෝ දෙවියන් වහන්සේගේ සියලු දේට උරුමකාරයෝ. ප්‍රියතර සහෝදරයන් මොකද අපි උරුමකාරයෝ සියලු දේට උරුමකාරයෝ. අපිට කර්මේ නෑ, කරුමේ නෑ, කර්මකාරයෝ නෙමෙයි. අද සමහර කිතුනුව පවා තමාම ශාප කරගන්නවා. කර්මකාරයෝ කියලා නොයෙකුත් දේවල් කියලා තමාටම ශාප කරගන්නවා. නමුත් උන්වහන්සේ කියනවා ඔබ උරුමකාරයෙක්. ඔබ සියලු දේට උරුමකාරයෙක්. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, අපි කොච්චර වටිනවද? අපේ වටිනාකම අපි තේරුම් අරගත යුතු තිබෙනවා. මන්ද උන්වහන්සේට යාඥා කරන හැම මොහොතකම ධර්මිෂ්ඨගේ යාඥාවට උන්වහන්සේ කන යොමු කරගෙන සිටිනවා. අපිට උත්තර දෙන්න. අපිට යාඥා කරගන්න බැරි අවස්ථාවල් වලදී අපි උන්වහන්සේගේ අභිමුඛයට ආවම සුද්ධාත්මයන් වහන්සේ කිව්වනේ කිඳිරි ගෑම් තුලින් අපෝදේසා මෙතිහත්කාරකම් කරනවා. සමහර අය කිතුරු ඉන්නවා යාඥා කරගන්න හැඟීමක් නැත්නම් යාඥා කරන්නේ නැහැ. අද යාඥා කරන්න හැඟීමක් නැහැ. අද නිකම් විරුද්ධ ස්වභාවයක් තිබෙන්නේ. ඒ අවස්ථාවේදී අපි එන්න ඕනේ අභිමුඛයට. අපි ඇවිල්ලා එක්ක වාඩි වෙන්න ඕනේ නැත්නම් වැතිරෙන්න ඕනේ. නැත්නම් දන ගහන්න ඕනේ. දන ගහලා නිහඬව ඉන්න ඕනේ. අපිට පුළුවන් නම් අපිට වචනය මූණවන්න ජේසුනි කියලා හරි වචන මූණවන්න පුළුවන් නම් ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ ආත්මේ මානසික කිවිදලගේ කිදිරි ගෑම් වලින් අපුදේසා මෙදිහත්කාර කරමින් අපි ඔය යාඥාවට ඔසවනවා. විරතට වඩා යාඥා කරනවා. ප්‍රියතර සහෝදරයා සහෝදරිය, අපි උන්වහන්සේ මවලා තිබෙන්නේ උන්වහන්සේගේ ස්වරූපෙට උන්වහන්සේගේ සමානත්වයට හැම මොහොතකම අප තුළ තියෙන නමස්කාර කිරීමේ ආත්මය. දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ ආත්මය. ඒ නිසා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් අපි ස්වාමීන් වහන්සේගේ ස්වරූපෙට ස්වාමීන් වහන්සේගේ සමානත්වයට ලැබුවා මනුෂ්‍යව පැනඳගෙන සිටිනවා නම් අපි කිසි දෙයකට බිය විය යුතු නැහැ. මේ ලෝකෙ නව වසංගත. දැන් මේ ළඟදී චන්ද්‍රග්‍රහණයක් තිබුණා. නොයෙකුත් පල්ලිවල සමහර පල්ලිවල නොයෙක් ආකාරයේ දේශනා කළා. ළඟ පල්ලියක කියපු වචනයක් මගේ කනට ආවා. මම එහෙම දෙයක් වෙන්නේ නැහැ. සුනාමියක් එනවා කියලා තිබුණා. මොන මොනවාද දේවල් කියලා තිබුණා. මම කිව්වා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒවා මොකද අවසාන කාලේ ලකුණු.
නමුත් සුනාමි නෙමෙයි, කුණාටු නෙමෙයි, සුලිසුලන් නෙමෙයි, වසංගත රෝග නෙමෙයි, මොන දේ ආවත් අපට ප්‍රශ්නයක් නැහැ. ඇයි හේතුව? අපි දෙවියන් වහන්සේගේ සියලු දේට අපි උරුමකාරයෝ නිසා. අපි ගායනා කරන වසංගතයක් නුඹගේ කූඩාරමට ලන් වෙන්නේ නැහැ පුතුනේ කියලා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය අපි කියවනවා. නමුත් අපි බය වෙනවා. වසංගතේ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට එයින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ හේතුව. ඔබ දන්නවද නුඹ මාව දෙවියන් වහන්සේ ලෝකෙන් වෙන් කරගෙන තිබෙන බව? ඊශ්‍රායල් ජනතාව මිස්ර දේශයට ඇතුල් වුණේ අවුරුදු 430කට ප්‍රථමයෙන්. ඒ කාලේ ක්‍රිස්තු පූර්ව ගණන් වල 70යි. බයිබලයේ සඳහන් කරනවා යාකෝබේ කටියෙන් ඉපදුනා 70 දෙනෙක් මිස්ර දේශයට ඇතුල් වුණා. සතවර්ෂ ගණනාවක් ගියාට පස්සේ මේ සෙනග ලක්ෂ 25 දක්වා වර්ධනය වුණා. බොහුණා. ලක්ෂ 25ක් ආවා මිස්ර දේශෙට එළියට. ක්‍රියාත්මක සහෝදරිය බයිබලයේ සඳහන් කරනවා ඔවුන් සමග ඊශ්‍රායල් ජනතා හේබ්‍රවරු ආවා, මිස්ර සමූහයක් ආවා, එළු බැටළු රැළවල් ආවා. මොකද හැම මොහොතකම මේ කාන්තාරේ ගමනේදී දෙවියන් වහන්සේ ඇඟිල්ල දික් කරමින් කොඳුරමින් දෙවියන් වහන්සේ බැන වැදුනේ, මෝසස්ට බැන වැදුනේ කවුද? හේබ්‍රවරු නෙමෙයි, මේ මිස්ර ජනතාව, මිස්ර සෙනග. අද කිතුණු අතර ඉන්න මිස්ර සෙනග. මේ මිස්ර සෙනග තමයි හැම මොහොතකම දෙවියන් වහන්සේට දොස් කියන්නේ. මිස්ර සෙනග. ඒ මිස්ර සෙනග තමයි හැම මොහොතකම කෙදිරි ගෑවේ. මැසිවිලි දෙන්නේ. අපිට සුළුරු නෑ, අපිට මස් නෑ, අපිට කැකිරි නෑ, අපිට අරග නෑ. අපි මේ මිස්ර දේශේ මිනිමල් නැති නිසාද මේ කාන්තාරේ වලද පිරිස අපි ගෙනාවේ. මිස්ර සමූහය හැම මොහොතකම කැරලි ගැසුවා. යාදර සහෝදරය මේ මිස්ර දේශේ මොන් ජීවත්ව සිටින කාලෙදී බයිබලයේ සඳහන් කරනවා ඔවුන් ජීවත් වෙන්නේ ගෝෂන් කියන ඔය පළාතේ. දෙවියන් වහන්සේ මිස්ර දේශයට වසංගත පීඩාවල් එවද්දී ඉඳන් කියනවා මේ ගෝෂන් දේශේ සිටියෝ ඊශ්‍රායල් වරුන්ට කිසිම උපද්‍රවයක් වුණේ නැහැ. ඔවුන් දන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ. මේ වසංගතය ඇවිල්ලා මේ බෝධේවල් ඇවිල්ලා ඒගොල්ලන් දන්නේ නැහැ, ඒගොල්ලන්ට ගානක් වත් නැහැ. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ සෙනග. අපි දෙවියන් වහන්සේගේ සෙනග. එහෙනම් අපි දෙවියන් වහන්සේගේ සෙනග නම් අපි ඒවා දන්නේ නැහැ. අපිට ඒවා බලපවදින්නේ නැහැ. ඇයි හේතුව? දෙවියන් වහන්සේ ලෝකෙන් අපිව වෙන් කරලා දෙවියන් වහන්සේට අසහාය වස්තුවක් කොට උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. හොඳ ප්‍රසන්නාදයක් දුන්නා. අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ, අපිට දැනෙන්නේ නැහැ. ඇයි හේතුව? අපි ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් ආවරණය වෙලා සිටින සෙනගක් නිසා. දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවුවා සීනයි කන්දට මේ දසපන්ත දෙන්න. මේ බයිබලයේ උප්පත්ති පොතේ පුත ලිව්වේ මෝසෙස්. නික්මයාම පොත ලිව්වේ මෝසෙස්. මෝසෙස් ඒ වගේම ජීවත් වෙලා සිටියේ නෑ. මෝසෙස් දන්නේ නෑ ආදම් සහ ඒවෝ දෙවියන් වහන්සේ මැවුනේ කොහොමද ඒවා කිසියක් දන්නේ නෑ. දෙවියන් වහන්සේ සීනයි කන්දේ මෝසෙස්ව කැඳවන පිරිස මෝසෙස්ට කියනවා මෝසෙස් මම ගර්ජනා මැද විදුලි මැද මම සීනයි කන්දේට බැස වදිනවා. ඔබ සීමාවල් දාන්න. සීමාවල් දාන්න. මේ සීමාවල් පසු කර එන යමෙක් සිටිනවාද සැබවින්ම මැරෙන්න ලැබෙනවා. මේ කන්දේ සතෙක්වත් හැප්පුණොත් ඒ සතා මැරෙනවා. මොකද හේතුව උන්වහන්සේ සියලු තේජස මැද උන්වහන්සේ සීනයි කන්දේට උන්වහන්සේ බැස වැඩම කරන්න යනවා. යාළුව සහෝදරය උන්වහන්සේ ගර්ජනා විදුලි කෙදින් සියල්ල මැද උන්වහන්සේ ආවා සීනයි කන්දට. ඇවිල්ලා මෝසෙස් එක්ක දවල් 40ක් රෑ 40ක් සාකච්ඡා කරමින් පෙර දැනගැන්ම දුන්නා
උප්පත්ති පොත සහ නිග්මයාව පොත ලියන්න. පෙර දැනගන්න. මම දර්ශනයක් වගේ පෙන්වන්නේ නැති ආදම් සහ ඒව මවපු ආකාරය. ආබ්‍රහම්ලා ඒ අයව උන්වහන්සේ පෙන්වන්නේ නැති චිත්‍රයක් වශයෙන් පිටර එකක් වගේ පෙන්වන්නේ නැති. ඒ තුලින් තමයි මෝසෙස් උප්පත්ති පොත, නිග්මයාව පොත, නිග්මයා පොත මේ හැම දෙයක්ම ලියන්නේ. පොත් පහක්. පරිගුසි මුල් පොත් පහ කියලා තියෙන්නේ මෝසෙස් විසින්. ඉතින් ඒ නිසා පියාණන් සහෝදරයා සහෝදරිය අපි අද සිටින්නේ දෙවියන් වහන්සේගේ තේජස මැදයි. ඒ හේතුව අද උන්වහන්සේ අප සමග අප තුල උන්වහන්සේ ජීවත් වෙනවා. අද උන්වහන්සේ පිටත සිට දෙවි කෙනෙක් නෙමේ. අද උන්වහන්සේ ජීවත් වෙන්නේ අප තුලයි. එදා ඒ සීනයි කන්දේ උන්වහන්සේ බැස පැමිණියා. මේ කන්දේ සතෙක්වත් ඇපෙනවා නම් මරණු ලැබෙනවා. එහෙනම් අද උන්වහන්සේ අප තුල ජීවත් වෙන්නේ. එහෙනම් උන්වහන්සේ අප තුල ජීවත් වෙනවා නම් මේ දේවල් අපිට වදින්නේ නැහැ. මේවා ආපස්සට යනවා. හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. හාලෙලූයා! මේක තමයි සත්‍යතාවය. ප්‍රියතම සහෝදරයන්ස අපි මේ තේජස මැද සිටින්න ඕනේ. අද අපි සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වලින් ආවරණය වෙලා. මිස්ර දේශයේ 10 වෙනි පීඩාව මිස්ර දේශයේ සිටින සියලු කුළුදුල් පිරිමි දරුවන්ට පහර දෙන්න යනවා. දෙවියන් වහන්සේ මෝසෙස් දුන්නා නියෝගයක්. මෝසෙස් බැටළුවෙක් මරන්න. බැටළුව මරලා බැටළුවගේ ලේ අරගෙන ඊශ්‍රායල් ජනතාව සිටිනා වූ නිවස් වල කුළුහුවේ සලකුණු කරන්න. ගේ දින පඩි කඳේ සලකුණු කරන්න. අද රාත්‍රිය මිස්ර දේශයේ මැදින් යන විනාශී දූතයා මේ ලේ සලකුණු කර තිබෙනා වූ නිවස් වල කිසිම නිවසකට පහර දෙන්නේ නැහැ. මේ ලේ සලකුණු නැති හැම නිවසකටම පහර දෙන්න යනවා. ප්‍රියාදර සහෝදරයන් ලේ සලකුණ ඇතුව අපි සිටින්න ඕනේ. ලේ සලකුණ ඇතුව සිටින්න නම් චිත්ත ආත්මෙන් අපි අලුත් වෙන්න ඕනේ. චිත්ත ආත්මෙන් අලුත් වෙලා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ලැබුවා මනුෂ්‍යව අපි පැලඳ ගන්න ඕනේ. හාලෙලූයා! දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ලැබුවා මනුෂ්‍යව පැලඳ ගන්න ඕනේ. අපි ලේ වලින් ආවරණය වෙලා සිටින්නේ. අපි දෙවියන් වහන්සේගේ තේජස මැද අපි සිටින්නේ. මේ දේවල් අපිට බලපවතින්නේ නැහැ. ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න ලෝකෙට පැමිණෙනා පරීක්ෂාවේ අපිට බලපවතින්නේ නැහැ. මොකද උන්වහන්සේ කියනවා ලෝකෙට පැමිණෙනා පරීක්ෂාවේ පැයෙන් මම නුඹලාව ගලවා ගන්නය. හොඳ අත්වල සම්මාදයක් දෙමු. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි කොච්චර වදිනවද? අපි කොච්චර ජයග්‍රාහකද? අද කිතුනෝ මේ දේ තේරුම් අරගෙන නැතුව මැසි විලිදෙනවා. තමාටම ශාප කරගන්නවා. අපි කොච්චර අපි ලොකු සුරදූත සේනාවක් මැද අපි සිටින්නේ ස්වාමීන් වහන්සේගේ තේජස තුල. අපේ සමහර වෙලාවට අපේ ගෙදර තියෙන අපි දොරවල් ඇරලා අපි නිදා ගන්න අවස්ථාවක් තියෙනවා. බයිසිකල් එකේ එළියේ තියෙන අවස්ථාවල් තිබෙනවා. උදේට බලද්දි තියෙනවා. ඒ හේතුව දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කළ දේ ඒක මට විතරක් නෙමෙයි ඔබට සියල්ලට හැමදේම දරුවෙකුටම දෙවියන් වහන්සේ නම් කියනවා දෙවියන් වහන්සේට බය ඇත්තන් ආපස උන්වහන්සේගේ දූතයන් ලබා උන්වහන්සේ කඳුළු බඳිනවා. එකක් ඇවිල්ලා අපි ගොරෝ නිදා ගන්න රාත්‍රියේදී උන්වහන්සේ නොනිදාගෙන අපිව ආරක්ෂා කරනවා. අනික තමයි උන්වහන්සේ මොහොතකම අප ජීවත් වෙනා වූ නිවස අවට උන්වහන්සේගේ දූතයන් ලබා කඳුළු බැඳලා තිනවා. අපිව අපේ තිබෙන සියලු දේ ආරක්ෂා කරන පිණිස මේ සත්‍යතාවය තුළ අපි පවතින්න ඕනේ. ස්වාමින් වහන්සේව තදින් අල්ලා ගන්න ඕනේ. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේවා අපි නැගිටිමු. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අපි කොතරම් වටිනවද? අපි කොතරම් වටිනවද? අපි ගානා කරමු. ඒ යේසුගේ වහන්සා මෙතරම් ප්‍රේම කළේ. මුළු ලෝකෙම එපා වුණා. ඔබ අත ඇයි ඕනේ? අපි ගානා කරමු මේ කිත්කාව. ඒ උන්වහන්සේ නුඹට මට ප්‍රේම කළේ. නුඹත් මාත් ඇවිල්ලා උන්වහන්සේගේ හස්ත කර්මාන්තයයි. නුඹත් මාත් තුළ තිබෙන දෙවියන් වහන්සේගේ ජීවන උස්නයි.
නොබවත් මාවත් නිර්මාණය කරලා තිබෙන දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් වේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ මට ප්‍රේම කරනවා. ආදම්ගේ දෙවියන් වහන්සේ ඒ ධර්මෙන්දී හැවුවා. ආදම් ගස් අතර සැඟවෙද්දී ආදම් නුඹ කොහෙද? මිනෝ වසර ගණනාවක දෙවියන් වහන්සේ මගෙන් ඇහුවා. ලාල් නුඹ කොහෙද? උන්වහන්සේ නුඹෙන් අහනවා නුඹ කොහෙද? ඇයි උන්වහන්සේ නුඹට මට ප්‍රේම කරන නිසා. උන්වහන්සේගේ ලායේ සිටියව සුවකීය ඒකජාතක පුත්‍රයාණන් දුන්නා නොබත් මාත් වෙමින් මැරෙන්න. ඇයි යේසුනි මා නිසා මෙතරම් ප්‍රේම කළේ. හාලෙලූයා. ස්තුති. පෞලුස් ස්තුති කියනවා. දැසන වචනේ ගැන. වචනේ හැම කෙනෙක්ම සිත් තුළ මන දලලා ඒ අනුව ජීවත් වෙන්න ගමන් කරන්න. ස්වාමීනි ඔබ දුන්නා වූ ජය තුළ ප්‍රීතිමත් වෙන්න. ඔබ දුන්නා වූ ජය ප්‍රාණය තුළ ප්‍රීතිමත් වෙමින් ජීවත් වෙන්න. ස්වාමී සියල්ලට උපකාරව සිටිනා වූ අප හැමත ඒ උරුමය නිරතුරු භුක්ති විඳින්න අද වචනේ කරුණ කොටගෙන ආශිර්වාද කරන මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. අපි හොඳ ප්‍රසන්නාදයක් දෙමු. Hallelujah. Ini ada saudara